නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහත් මුනිදුන්ට නමස්කාර වේවා. අපගේ ගුරුදේවයන් වහන්සේටද නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද දින සම්පසාදිනී සදහම් දේශනාව සඳහා උතුම් අනුග්‍රහය දායකත්වය දරන්නේ නුවරඑළිය ගැමුණු මාවත අංක 2/97 නිවසේ පදිංචි ජන්මදිනයේ යෙදුණු ඉන්ද්‍රජිත් අනුරුද්ධ පුතණුවන්ට සෙත් පැතීම පිණිස පින්වත් මෑණියන් පියාණන් සහ නදීශානි හර්ෂණී මේදානි යන සහෝදරීන් දෙමව්පියන් සහෝදරීන් ඇතුළු පින්වත් පිරිස මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට සියලු ආකාරයෙන්ම දුක් නැති කර ගන්නට දේශනා කළ ධර්මයයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට නොලැබෙන්න අපි මේ විඳින දුකෙන් කායිකව මානසික විඳින දුකෙන් නිදහස් වෙන්න කිසිම වැඩපිළිවෙලක් අපිට ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණාම මේ ධර්මය අපේ ජීවිතය තුළ අපි පුරුදු කළොත් අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව අපි මේ විඳින දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න කිසිම පිළිවෙලක් නැහැ. අපේ ජීවිතවල අපි විඳින දුක, මේ සංතාපය, පීඩාව දැන් වර්තමානයේ වෙද්දී අපිට ගොඩක් දැනෙනවා. ඒ කියන්නේ වර්තමානයේ මිනිසුන්ට తాවකාලිකව සැපයකින්වත් ඉන්න පරිසරයක් නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම පීඩාව, අසහනය තියෙන්නේ. අවිස්සුණු සිතක්, විසිරුණු සිතක්, පීඩාකාරී සිතක් පවත්වන්නේ. මේ ඉපදෙන මැරෙන සංසාර ගමනේ අපි හැමෝටම මුහුණ දෙන්න වෙන දෙයක් තමයි මේ අපි විඳින්නේ. මේ අපගේ මේ ජීවිතවල විඳින කායික දුක්, මානසික දුක් කියන සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වුව අපිට මේ සංසාරේ සත්වයන් ඉපදුණු වාරවල පෙරගත කළ ජීවිතවල, අතීත ජීවිතවල විඳපු දුක් ගත්තොත් ඒ දුක්ඛයන්ගේ සීමාව කියන්න බෑ කිව්වා. ඒ කියන්නේ අපි හැමෝම මේ සසරේ විඳපු දුක්ඛයන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා සීමා කරන්න බැරි තරම් දුක් විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අපිට මේ ප්‍රියමනාප දේවල් නැතිවීමෙන් ප්‍රියමනාප දේවල් නැතිවීමෙන් අප්‍රියමනාප දේවල් සමග එක්වන්න සිදුවීමෙන් අපි ඇඬු කඳුළු එකතු වුණා නම් බුදුරජාණන් වදාලා
මේ සිව් මහා සාගරයේ ජලයට වඩා වැඩිය අපි අඬලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ දීර්ඝ සසරේ අපි මේ දුක් විඳිද්දී ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙනකොට අප්‍රියමනාප දේවල්ගෙන් වෙන් එකතු වෙනකොට අපි විඳපු දුක් ගත්තොත් බුදුරජාණන් වදාලා ඒක ප්‍රමාණ කරන්න බෑ කොයි වගේද හැඬු කඳුළුම එකතු වෙලා ගියා නම් අපේ දැස් වලින් ගලාගේ කඳුළු එකතු වුණා නම් බුදුරජාණන් වදාලා සිව් මහා සාගරයේ ජලයට වඩා අඬලා තියෙනවා කියනවා කඳුළු දැස් වලින් ගලා ගියා කියනවා. ඒ වගේ දුක්ඛිත සසර ගමනකට අපි වැටිලා ඉන්න බව අපිට තේරෙන්නේ නැහැ. අපි මේ මනුස්ස ජීවිතය අපි ලැබුණට පස්සේ මේ මනුස්ස ජීවිතේම විතරයි කියන මානසිකත්වයක තමයි අපි ජීවිතේ ගත කරන්නේ. එතකොට තමයි මේ දුක වැඩි. එතකොට තමයි අපිට මේක දරා ගන්න අමාරු. නමුත් සසර ගමනක එනවා කියන එක අපිට මතක නම් මේ ජීවිතේට ලැබෙන මේ දුක අපිට දරා ගන්න පුළුවන්. මේ දුකට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා මේ විඳින දුක මේ සංසාර ගමනක දුකක් කියන එක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම උපයෝගී කරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් අපි මේ විඳින දුක විඳින්නේ අපේම දුර්වලකම නිසා. අපි යම් දුකක් විඳිනවද කායිකව, අපි යම් දුකක් විඳිනවද මානසිකව, ඒ සියලු දුක් විඳින්නේ මොකක් නිසාද? අපේම දුර්වලකම නිසා. අපේම දෝෂය නිසා. මොකද්ද අපේම දෝෂය? ඒක අපේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන දෝෂයයි. ඉතින් ඒ දෝෂය නසා ගන්න පුළුවන් බුදු කෙනෙක්ගේ ධර්මය පුරුදු කළොත් පමණමයි. වෙන කිසිම ක්‍රමයකින් අපි මේ දුක් විඳින එක මේ දුක් විඳින මේ රටාවෙන් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගනිද්දී අපිට හම්බෙන සූත්‍රයක් බුදුරජාණන් සවැත් නුවරදී මේ දේශනාව පවත්වන්නේ දේශනා කරන්නේ. බුදුරජාණන් ලස්සන කතාවක් දේශනා කරන ලස්සන විස්තරයක් මේ දුක ගැන. ඇයි මේ දුක් විඳින්නේ කියන කාරණාව. ඒකද බුදුරජාණන් දේශනා කරනවා මෙහෙම. පින්වත් මහණෙනි එක් පාලියෙන් තියෙන මෙහෙමයි උපාදාන පරිතස්සනංචමෝ භික්කවේ දේසිස්සාමි. මහණෙනි ඔබට බැඳීම නිසා හටගන්න දුක ගැන කියන්නම්. ඒ කියන්නේ අපේ ජීවිතේ යම් දුකක් හටගන්නවාද ඒ දුක හටගන්නේ බැඳීම නිසා. මහණෙනි බැඳීම නිසා හටගන්න දුක ගැන මම ඔබට කියන්නම්. ඔබ දුක මේක අහන්න. අහලා තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් මේ ධර්මයේ කියපු ගමන් තමන්ට ඒ අහපු අය තමන්ට යොමු කරගත්තා. තමන්ගේ දිහාවට අවධානය ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියද්දී බැඳී යාම නිසා හටගන්න දුක ගැන කියද්දී ඒ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු බුද්ධිමත් අය තමන්ට අවධානය යොමු කරලා බැලුවා බැඳී යාම නිසා දුක හටගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යම් දුකක් විඳිනවද යම් තැනක බැඳීමක්ද එතන දුකමයි පවතින්නේ. ආයයිම දුකේ සම්භාවයමයි සිදුවන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කළා මහණෙනි බැඳී යාමෙන් දුක තැති ගැනීම ඇති වෙන්නේ කොහොමද? බැඳී යාම නිසා ඇයි අපි කොහොමද අපි දුක් විඳින්නේ? ඒක බුදුරජාණන් මෙහෙම විස්තර කරනවා ඉද බික්කවේ මහණෙනි අසුතවා පුතුජනෝ ශ්‍රුතය ලබා ගත්තේ නැති. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ අහලා නැති කෙනෙක් ඉන්නවා. අසුතවා පුතුජනෝ. එයා පුතග්ජනයි. පුතග්ජනයි කියලා කියන්නේ ඔන්න පුතග්ජන කෙනාගේ ලක්ෂණය අරියාණං අදස්සාවි. ආර්ය උතුමන් දකින්නේ නැහැ. ආර්ය උතුමන් වෙන් කරලා හඳුනා ගන්න දන්නේ නැහැ. අරියාණං අදස්සාවි. ආර්යයන් දන්නේ. අරිය ධම්මස්ස අකෝවිදෝ. එතකොට ආර්ය ධර්මයේ හික්මෙන්න පුරුදු කරන්නේ යා දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඔන්න අසුත පුතඥයක කරුණු තුනක්. ආර්ය තුමන් දකින්නේ ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැහැ. පුරුදු කරන්නේ නැහැ. එතකොට මේ අසුත පුතඥයක තව ලක්ෂණ තුනක් තියෙනවා. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයා හඳුනන්නේ නැහැ. මෙයා සත්පුරුෂයා කියලා හඳුනගන්න බෑ. මෙයා අසත්පුරුෂයා කියලා හඳුනගන්න බෑ කාටද? අසුතවත් පුතඥයාට. බුදු කෙනෙක්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් ජීවිතේ තේරුම් ගත නැති කෙනාට කියනවා අසුතවත් පුතඥය කියලා. ඒ පුතඥය සත්පුරුෂය හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. ඒ කියන්නේ සත්පුරුෂයාගේ ධර්මය කිව්වහම ඒක තුල දක්ෂ නැහැ.
සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. දක්ෂ නැහැ ඒක හැසිරෙන්න. ඒ ධර්මයේ තේරුම් ගන්න අදක්ෂයි. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න දන්නේ නැහැ. ඒ කියන්නේ සත්පුරුෂයෙක් වෙන්න ඕන ධර්මයේ පුරුදු කරන්න දන්නේ නැහැ. අසුත පුතඥය. බුදුරජාණන් දේශනා කරනවා අන්න ඒකේන රූපං අත්තතෝ සමනුපස්සති. රූපය එයා හිතන්නේ කොහොමද මේ තමන්ගේ ජීවිතේනේ මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය ගැන හිතන්නේ කොහොමද? රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපය ආත්මයයි කියලා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය ගැන කොහොමද හිතන්නේ? ආත්මය. ආත්මය කියලා කියන්නේ තමාට ඕන විදිහට පවත්වන්න පුළුවන්. කියන අදහසේ කියනෝ ඉන්නේ කවුද? අසුතවත් පුතඥය. ආර්යයන් දකින්න නැති, ආර්ය ධර්මයට දක්ෂ නැති, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති, සත්පුරුෂයන් හඳුනන්නේ නැති, සත්පුරුෂ ධර්මයට දක්ෂ නැති, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති එක්කෙනා ඒ කියන්නේ තනිකරම නිත්‍ය සංඥාවක් තුළ තමයි ගන්නෙ. මේ හැම දෙයක්ම. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ජීවිතය ගැන ගත්තොත් රූපය. රූපය කියලා කියන්නේ අපි මේ පාවිච්චි කරන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය. සතර මහා ධාතුන් රූපය. රූපය කොහොමද ගන්නේ? ආත්මයයි. එහෙම නැත්නම් ගන්නවා කියනවා ආත්මය රූපේ හැදලා තියෙන්නේ ආත්මයෙන්. ආත්මය රූපයයි, රූපය හැදලා තියෙන්නේ ආත්මයෙන්. නැත්නම් එයා හිතනවා රූපය ඒ කියන්නේ දැන් මේ කෙනෙක් අපේ මේ දුක ආයිමත් හැදෙන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. මොකද්ද? රූපය දැන් හතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය ගැන කොහොමද එයා හිතන්නේ? ආත්මයක්. මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන කල්පනාවකුත් එක්ක තමයි මේ දුක පවතින්නේ. රූපය ආත්මයයි, රූපය හැදලා තියෙන්නේ එහෙම නැත්නම් ආත්මයකින්. ස්ථිර දෙයක් තියෙනවා. ඒ ස්ථිර දෙයෙන් තමයි මේ රූපය හැදලා තියෙන්නේ. එහෙම නැත්නම් රූපය තුල තමයි ආත්මය තියෙන්නේ. රූපය තුල ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා කියනවා ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා. එතකොට සුතවත් නැති අසුතවත් පුතඥයා මෙතනින් එහාට හිතන්න දන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේවා ආත්ම සංඥාවෙන් අරගෙන එක දැන් රූපේ හතර ආකාරයකින් ආත්ම සංඥාවෙන් ගන්නවා කියනවා. අන්නේ අසුතවත් පුතඥයාට මොකද වෙන්නේ? එහෙම රූපය ගැන ආත්ම සංඥාවෙන් මේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා බැඳලා ඉන්නකොට බුදුරජාණන් දේශනා කරන මෙන්න මේක වෙනවා කියනවා. මොකද්ද? තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. දැන් තමන් ආසාවෙන් අල්ලගෙන ඉන්න රූපය දැන් අපි මේ ජීවිතේ මොනවට ආස කළත් කරුණු පහකට බැඳිලා තමයි අපි මේ ජීවිතේ හැම දෙයකටම ආස කරන්නේ. දැන් අපි ආස කරන දේවල් තමයි මේ අපි ගත්තොත් මේ දැන් මනුස්ස ලෝක ගමු. මනුස්ස කාමයට. මේ මනුස්ස ලෝකයේ තියෙන කාමයට. ඒ කියන්නේ අපි ගත්තොත් මනුස්ස ලෝකේ තියෙන කාමය තමයි කෑම බීම, ඇඳුම් පැළඳුම්, කනකර ආභරණ, ගෙවල් දොරවල්, යාන වාහන, තනතුරු තානාන්තර, පිළිගැනීම්, දුවා දරුවන්, ඥාතීන්, ඉඩකඩම් මේ හැමදේම කාමයෙන්. එතන මේ කාමයට බැඳෙන්නේ රූපයට බැඳුණු කෙනෙක්. කාමයට බැඳෙන්නේ රූපේ මේ රූප, වේදනා, සංඥා, සංස්කාර කියන පංච උපාදානස්කන්ධයට බැඳුණු කෙනෙක් තමයි කාමයට බැඳෙන්නේ. එතන මේ රූපයට බැඳුනා කියලා කියන්නේ මේ අපි මේ ලෝකේ බාහිරින් මං කලින් කියපු දේවල් වලට අපි බැඳිලා. බැඳුනා කියලා කියන්නේ විඳවනවා. බුදුරජාණන් මේකද දේශනා කරන්නේ කොහොමද? රූපයට බැඳුණු එක්කෙනා රූපං තං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. රූපය වෙනස් ස්වභාවයකටපත් වෙනවා. රූපය විපරිණාමයටපත් වෙනවා. රූපය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාම මනු පරිවත්තති විඥානං හෝති. එතකොට රූපයට බැඳුණු කෙනාගේ හිතට මොකද වෙන්නේ? දැන් රූපය මගේ ආත්මයයි. රූපය ආත්මයයි. රූපය හැදිලා තියෙන ආත්මයෙන්. ආත්මය තුල රූපය, රූපය තුල ආත්මය කියලා ඔය විදිහට බැඳෙනවනේ අපේ සිත. අන්නේ බැඳෙනකොට බුදුරජාණන් දේශනා කරනවා හැබැයි බැඳුනට මේ රූපය ඒ විදිහට රූපේ ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වෙනවා. වෙනස් ස්වභාවයටපත් වෙනවා. අනිත්‍ය වෙලා යනවා. එතකොට එහෙම වෙනකොට මේ රූපයට බැඳුණු එක්කනට මොකද වෙන්නේ? බැඳුණු සිතක් තියෙන එක්කනට රූපය වෙනස් වෙනවත් එක්කම හිත වෙනස් වෙනවා. නැත්නම් විඥානය වෙනස් වෙනවා. මනස වෙනස් වෙනවා. අන්න වෙනස් වෙනකොට බුදුරජාණන් දේශනා කරන තස්ස රූප විපරිණාමු
පරිවත්තිජා පරිතස්සන ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨන්ති. එතකොට මොකද වෙන්නේ? එයාගේ හිත වෙනස් වෙනකොට අන්න හිත වෙනස් වෙනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරන එයාට දුකක් හට ගන්නවා. පීඩාවක් හට ගන්නවා. දුකක් පීඩාවක් හට ගන්නවා. මොකක් නිසා දුකක් පීඩාවක් හටගන්නේ? රූපයට බැඳුණු නිසා. රූපයට බැඳුණු නිසා දුකක් පීඩාවක් හට ගන්නවා. ඒතර රූපයට යම් කෙනෙක් අපි බැඳලා ඉන්නේ රූපයට. මොන රූපයටද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල් ආදී මේ තියෙන කුණප කොටස් 32කින් හැදුණු රූපයට අපි බැඳලා ඉන්නවා. ආත්මයයි. ආත්මයෙන් හැදිලා තියෙනවා. ආත්මය තුල තියෙන්නේ. රූපය තුල ආත්මය තියෙන කියලා ඔන්න අපිට බැඳලා තියෙනවා. අන්න එතකොට බුදුරජාණන් දේශනා කරන එහෙම බැඳුණු සිතක් තියෙන එක්කයට මොකද වෙන්නේ? හැබැයි රූපය වෙනස් වෙනවා. එහෙම බැඳුනට රූපය වෙනස් වෙනවා. වෙනස් වෙද්දී බුදුරජාණන් දේශනා කළා එයාට ලොකු පීඩාවක් දුකක් හට ගන්නවා. ඇයි එහෙම දුකක් පීඩාවක් හටගන්නේ? රූපයට දැඩිව බැඳලා තියෙනවා. රූපයට හිත යට වෙලා තියෙන්නේ කියනවා. ඒ කියන්නේ මේක එන්නේ අසුතවත් පුතඥයෙකුට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සෘතයෙන් ඇති කරගත යුතු අවබෝධය ඇති නොකරගත්ත කෙනාට තමයි මේ රූපය වෙනස් වෙද්දී ලොකු දුකක් පීඩාවක් හටගන්නේ. ඒ කියන්නේ ඒ දුකෙන් පීඩාවෙන් ගැලවෙන්න බෑ කියන ඔයාට. ඇයි සිත යට වෙලා කිනු තියෙන්නේ? රූපයට සිත යට වෙලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කරනවා එයාට හටගන්නේම බයක් කියනවා. දැන් අපිට දුක එනකොටම බයනේ හටගන්නේ. දුක්ඛ මස්ස මහ බය. බුදුරජාණන් ඇහුවා ස්වාමීනි මේ ලෝකේ සත්‍යයට තියෙන බය මොකද්ද? දුක්ඛ මස්ස මහ බය. මේ ලෝක සත්‍යයට තියෙන ලොකුම බය තමා දුකටපත් වෙයි කියලා කියනවා. එහෙනම් අපි හැමෝම බයයි දුකටපත් වෙයි කියලා. මේ අපි හැම දෙයක්ම කරන්නේ දුකටපත් වෙයි කියන බය නිසා කියනවා. එහෙනම් මේ දුකටපත් වෙයි කියන බය අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනකම් තියෙන එක. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගත්තොත් තමයි මේ බය තති ගැනීම දුක කියන එක දුරු වෙන්නේ. ඒතර බුදු කෙනෙක්ගේ පිහිට ලබන්න පුළුවන් කාලයක තමයි අපි ඉන්නේ. ඉතින් නුවණ පාවිච්චි කළ මනුෂ්‍ය ගුණ ධර්ම මේ දැන් පිරිහෙද්දී අපි නුවණ පාවිච්චි කළ මේ ධර්මයේ පුරුදු කළොත් උන්න අපිට පුළුවන් මේ දුක ඉක්මවා යන්න. මොකද මේ දුක අපි මේ දුක් විඳ කියලා මේ දුකින් ගැලවීමක් වෙන්නේ නැහැ. මේ දුක අවබෝධ කළ යුතුමයි. අපි නුවණ සලකා නුවණ කල්පනා කරලා මේ ජීවිත පැවැත්ම මේ දුක් පැවැත්ම අපි තනියෙන් තේරුම් ගත යුතුමයි බුදු කෙනෙක්ගේ උපකාරයෙන්. බුදු කෙනෙක්ගේ ධර්මයේ පුරුදු කරගෙන. අන්න එතකොට තමයි අපිට මේ දුක නැති වෙන්නේ. ඒත් ඔබට බලන්න වර්තමානයේ ගත්තොත් මේ කොරෝනා එකත් එක්ක මිනිස්සුන්ගේ සියලු දේවල් දැන් ඔබට පේනවා ඇති. දැන් අපි බලාපොරොත්තු තියාගෙන හිටපු ලෝකේ කඩා වැටිලා. හැමෝගෙම කඩා වැටිලා. විඳෝ ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපිට මේ දුක්ඛාවට පස්සේ අපි හිතනවා අද මේ දුක වුණාට හෙට හරියයි කියලා. දැන් මේ කොරෝනා හැදිච්ච එකත් එක්ක අපිට තේරුණා මේ කොච්චර විඳවනවද කියලා. දැන් අවුරුදු 2-3ක් විතර වෙන මේ කොරෝනා හැදිලා. ඒක තව ඉස්සරහට යනවා. දැන් වර්තමාන වෙද්දී ආයිමත් කොරෝනා රැල්ල පැතිරීගෙන යනවා. එතකොට මිනිස්සුන්ගේ ආර්ථික කඩා වැටිලා, ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. හැමදේම රටවල් වල ආර්ථික කඩා වැටිලා. ඒතර අපිට පේනවා විඳවීමක් තියෙන්නේ. හැබැයි විඳවීමක් තිබ්බට අපි අවබෝධ කරන්නේ නැහැ. විඳවීමක් තිබුණා කියලා අවබෝධ කරන්නේ නැහැ. අවබෝධ කරන්නේ නැති මොකක් නිසාද? බුදු කෙනෙක්ගේ ධර්මය දන්නේ නැති නිසා. බුදු කෙනෙක්ගේ ධර්මය දන්නවනම් එයා තේරුම් ගන්නවා. මේ බැඳිලා තමයි විඳවන්නේ. බැඳීම නිසානේ විඳවන්නේ. නොබැඳුනා නම් විඳවන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ රූපය ගැනත් ওই විදිහටම දේශනා කරනවා. අසුතවත් පුතඥයෙක් ඉන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය අහලා ඇති කරගත් අවබෝධයක් නැහැ. අන්න ඒ කෙනා ආර්යයන් අඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. හික්මෙන්නේ නැහැ. අන්න ඒ කෙනා වේදනාව ගැනත් අර විදිහටම හිතනවා කියනවා. වේදනා උපාදානස්කන්ධය ගැන. කොහොමද?
වේදනං අත්තතෝ සමුනුපස්සති. මේ වේදනාව තමයි ආත්මය. ආත්මය කියලා කියන්නේ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන එකයි. ආත්මය කියන සංඥාව තියෙන. ආත්ම කියන අදහසෙත් මොකක්ද තියෙන්නේ? Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන්. දැන් Tamanට ඕන විදිහට රූපේ පවත්වන්න පුළුවන් නම්, Tamanට ඕන විදිහට වේදනාව පවත්වන්න පුළුවන් නම් මේ ලෝකේ කාටවත් දුකක් නැහැ. ආත්මයක් කියන එකක් තිබුණා නම් මේ ලෝකේ දුක කියන එකක් ප්‍රකට වෙන්නේ නැහැ. දුක කියන එකක් කතා කරන්න බෑ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුක කියන එක තියෙන්නේ මොකක් නිසාද? ආත්මයක් නැති නිසා. බුදුරජාණන් දේශනා කරන අසුතවත් පුතඥයා හිතන්නේ වේදනාව ආත්මයයි. ඊළඟට වේදනාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ. ආත්මයක ස්ථිර දෙයක් තියෙනවා. ඒක තුල තමයි වේදනාව තියෙන්නේ කියලා. ඒතර කැරකි එනවා කියනවා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහසට. Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහසත් එක්ක බුදුරජාණන් දේශනා කරනවා. එයා බැඳෙනවා කියනවා. අර රූපෙට බැඳුනා වගේ වේදනාවටත් බැඳෙනවා කියනවා. වේදනාවට බැඳුනට වේදනාවේ ස්වභාවය මොකද්ද? වේදනාව අන්න ස්වභාවයකටපත් වෙනවා. දැන් සැප විඳීම හට ගන්නවා. අනිත්‍යයි. දුක් විඳීම හට ගන්නවා. අනිත්‍යයි. උපේක්ෂා වේදනාව හට ගන්නවා. අනිත්‍යයි. ඇස කන නාසය දිවකය මනස ඔස්සේ විඳීම හට ගන්නවා. අනිත්‍යයි. අසුතව පුතඥයන් තේරෙන්නේ නැහැ කියනවා. දියුණු කරපු ප්‍රඥාවකින් මේ වේදනාව අනිත්‍යයි. ඒ නිසා ආත්ම කියන අදහසින් බැඳලා ඉන්නවා හතර ආකාරයකට. Tamanට ඕන විදිහට මේ විඳීම පවත්වන්න පුළුවන්. අපේ සැප අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්. අපේ දුක අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්. අපි විඳින සැප දුක් උපේක්ෂා කියන විඳීම් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන බැඳලා ඉන්න නිසා බුදුරජාණන් දේශනා කරනවා. මෙයා වේදනාවට දැඩිව බැඳලා ඉන්න නිසා මොකද වෙන්නේ? හැබැයි වේදනාව වෙනස් වෙනවා. හැබැයි එයා දන්නේ නැති නිසා වේදනාව වෙනස් වෙද්දී ඒ විඳීම විඥානයේ හිත වෙනස් වෙනවා. මනස වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනකොට මෙයා මනසින් මේක දැඩිව අල්ලන් ඉන්න නිසා මොකද වෙනවා කියන්නේ? මෙයාට හට ගන්නවා මොකද්ද? ලොකු පීඩාවක්. ලොකු පීඩාවක් හට ගන්නවා. ඊට පස්සේ මේ පීඩාව නිසා දුක නිසා මෙයාට මොකද වෙන්නේ? මෙයාට ලොකු බයක් හට ගන්නවා කියනවා. වේදනාව නිසා ඒ කියන්නේ මේ වෙනස් වීම මෙයා දන්නේ නැති නිසා කියන මේ බය හටගන්නේ. වේදනාව හටගන්න නිසා ලොකු දුකක් බයක් හටගන්නවා කියනවා වේදනාවට බැඳුණු එක්කෙනාට. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා රූපයට බැඳිලත් විඳවනවා. වේදනාවට බැඳිලත් විඳවනවා. සංඥාවටත් දේශනා කරනවා. සංඥාවත් එහෙමයි කියනවා. සංඥාවටත් අසුතවත් පුතඥයා තෙරුවන් සරණේ පිහිටපු නැති තථාගත ධර්මයේ දන්නේ නැති කෙනා බැඳෙනවා කියනවා. සංඥාව Tamanට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා අදහසක ඉන්නවා. බැඳීමක ඉන්නවා. හැබැයි සංඥාවේ හඳුනා ගැනීම දැන් මේ හඳුනා ගැනීම කියලා කියන්නේ මේ ඇසින් රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, කනෙන් නම් නාසයෙන් නම් ගඳ සුවඳ හඳුනා ගැනීම, දිවෙන් නම් රසය හඳුනා ගැනීම, කයින් නම් පහස හඳුනා ගැනීම, මනසෙන් අරමුණු හඳුනා. මේ හඳුනා ගැනීමට ආත්මය කියන සංඥාවෙන් බැඳලා ඉන්නවා කියනවා. අන්න එතකොට මහණෙනි ආත්මය කියලා සංඥාවෙන් බැඳලා ඉන්නකොට මොකද වෙන්නේ? ඒ සංඥාව වෙනස් වීමකට භාජනය වෙනවා. සංඥාව හඳුනා ගැනීම වෙනස් වෙනවා. හඳුනා ගැනීම වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීම වෙනස් වෙද්දී මොකද වෙන්නේ? මෙයාගේ හිතත් මනස වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. එතකොට හැබැයි මෙයාට සංඥාව ආත්මය කියලා බැඳලා ඉන්නවනේ. ඒ වෙනස් වීමට මුහුණ දී ගන්න බෑ. මොකද එයා දන්නේ නැහැ එහෙම එකක්. බුදු කෙනෙක්ගේ ධර්මයේ පුරුදු කරන්නේ නැති නිසා. එතකොට මොකද වෙන්නේ? යාට ලොකු බයක්, තැති ගැනීමක් ඉන්නවා කියනවා. තැති ගැනීමෙන් ඉන්නවා කියනවා. අපේක්ෂාවකින් ඉන්නවා කියනවා. අනේ මට දුක නැති වෙන්න කියලා. හැබැයි හිතට වැඩක් නැහැ. අනිත්‍ය වූ සංඥාවකට බැඳලා කියනවා ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? යාට බයමයි කියනවා තියෙන්නේ. දැන් අපේ හිතවල ගත්තොත් බයමනේ තියෙන්නේ. හොඳට බැලුවොත් එහෙම අපි මේ ජීවිත තුල ගත්තොත් අපි හැමතිස්සෙම ඉන්නේ බයෙන්. අපේ හොඳ හිතට කල්පනා කරලා බලුවොත් අපි බියකින් තමයි ඉන්නේ. හැමතිස්සෙම අපේ හිත බියටපත් වෙනවා. ඕනම දෙයකදී ඉස්සෙල්ලාම වෙන්නේ හිත බියටපත් වෙන එක. ඇයි ඒ බියටපත් වෙන්නේ? ආත්ම සංඥාව ආත්මයක් තියෙන්නේ කියලා බැඳීමත් එක්කයි. ආත්මයක් කියලා තියෙන බැඳීමත් එක්ක තමයි ඒ කියන්නේ ස්ථීර පැවැත්මක් තියෙනවා කියන හැඟීමත් එක්ක තමයි මේ බය තියෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරන රූපයට බැඳෙනවා, වේදනාවට බැඳෙනවා, සංඥාවට බැඳෙනවා, සංස්කාර වලට බැඳෙනවා. සංස්කාර උපාදානස්කන්ධය. අපි සංස්කාර උපාදානස්කන්ධය කියලා බුදුරජාණන්ගේ ධර්මයෙන් ඉගෙන ගන්නේ
රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා චේතනා. කාය තමයි සංස්කාර කියලා ඉගෙන ගන්න. එතකොට මේ චේතනාවට බැඳෙනවා කියනවා ආත්ම කියන අදහසින්. අසුතවත් පුතඥය. ආර්යයන් හඳුනන්නේ නැති, ආර්ය ධර්මයට දක්ෂ නැති, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති, සත්පුරුෂය හඳුනන්නේ නැති, සත්පුරුෂ ධර්මයට දක්ෂ නැති, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනා සංස්කාර වලටත් අර ආකාරයට බැඳෙනවා කියනවා සංස්කාර ආත්මයයි. ආත්මය කියලා ස්ථිර පැවැත්මක් තියෙන එක සංස්කාර වලින් හැදිලා තියෙන්නේ. ඊළඟ සංස්කාර තුල තමයි ආත්මය තියෙන්නේ. ආත්මය තුල තමයි සංස්කාර තියෙන්නේ කියලා අර ආත්මීය අදහසින් බැඳෙනවා කියනවා. බැඳෙනකොට මොකද වෙන්නේ? එයාට මොකද වෙන්නේ? ඒ බැඳිලා තියෙන වෙනස් වෙන දෙයකට. වෙනස් වෙන දෙයකට බැඳෙනකොට හැබැයි මොකද වෙන්නේ? හිත වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනකොට මේක දරා ගන්න බෑ. ඒ කියන්නේ නිට්ටය කියලා සංඥාවේ ආත්මය කියලා සංඥාවේ ඉන්න කෙනාට වෙනස් වෙද්දී ඒක දරා ගන්න බෑ. ඔන්න එයාට මහණෙනි මොකද වෙන්නේ? එයාට බිය තැති ගැනීම ඇති වෙනවා කියනවා. බිය ඇති වෙනවා කියනවා. පීඩාව ඇති වෙනවා කියනවා. ඇයි බැඳිලා ඉන්න නිසා. බැඳුණු නිසා ඔන්න යාට බය තැති ගැනීම කියනවා තියෙන්නේ. ඇයි බැඳිලා තියෙන්නේ වෙනස් වෙන දෙයකට. ඊළඟ බුදුරජාණන් විඥානය ගැන තෝ විදිහට දේශනා කරනවා. විඥානං අත්තතෝ සමුනුපස්සති. විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥානං. විඥානස්මින් වා අත්තානං. ඒ කියන්නේ විඥානය ආත්මයයි කියලා බැඳෙනවා. ඊළඟට ආත්මය හැදලා තියෙන විඥාණයෙන් කියලා හිතෙනවා. ආත්මය තුල තමයි විඥානය තියෙන්නේ කියලා හිතනවා. විඥානය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. ඔන්න හතර ආකාරයට එයි බැඳෙනවා. බැඳෙන්නේ මොකටද? දුකට. ඒ දුකට බැඳෙන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කල්පනා කර තේරුම් ගන්න නැති නිසා. ඒ හිතේ ධර්මයේ පුරුදු වෙන්නේ නැති නිසා තමයි බැඳෙන්නේ. අන්න බැඳෙනකොට මොකද වෙන්නේ? බැඳුණු දේ අනිත්‍යයි. බැඳුණු දේ වෙනස් ස්වභාවයකටපත් වෙනවා. විපරිණමති අඤ්ඤතා හෝති. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනකොට මෙයාට ඒක දරා ගන්න බෑ කියනවා. දරා ගන්න බෑ කියනවා. ඇයි අපි ගොඩාක් ආස කරන දෙයට අපි බැඳිලා ඉන්නකොට ඒක වෙනස් වෙද්දී මොකද වෙන්නේ? අපිට දරා ගන්න බෑ. පපුව පිච්චෙනවා. ඇයි අපි වෙනස් වෙන දෙයක්. අපි වෙනස් වෙන දෙයකට බැඳුණු නිසා විඳවන්නේ. අන්න ඒක තමයි බුදුරජාණන් ධර්මයෙන් අපි තේරුම් ගන්නෙ. මොකද්ද? මේ දුකට බැඳිලා තියෙන්නේ. දුකට අනිත්‍ය දෙයකට තමයි මේ බැඳිලා තියෙන්නේ. මේ බැඳීම නිසා තමයි දුක හටගන්නේ. දැන් චතුරාර්ය සත්‍ය අපි ඉගෙන ගන්නේ කොහොමද? දුක්ඛාර සත්‍ය ඉගෙන ගන්නවා. ඊළඟට දුක්ඛ සමුදයාර සත්‍ය ඉගෙන ගන්නවා. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුක හටගන්න හේතුව. එතකොට අපේ ජීවිතය තුළ තියෙන දුක තියෙනවා, දුක හටගන්න හේතුව තියෙනවා. හැබැයි දුක නැතිවීමත් නැහැ, දුක නැතිවෙන මාර්ගයක් නැහැ. ඉතින් බුදුරජාණන් උගන්වන්නේ දුක නැති වෙන මාර්ගයයි. අන්නේ මාර්ගයේ පුරුදු කිරීමෙන් තමයි බය තැති ගැනීම දුක නැති වෙන්නේ. දැන් අපිට මෙච්චර බය තැති ගැනීම දුක තියෙද්දිත් අපිට මේ දුක තේරෙන්නේ නැත්නම් අපි කවදාද තේරුම් ගන්නේ මේ දුක? දැන් අපිට හොඳට තේරෙන වර්තමාන මිනිස්සු විඳවන විඳවිල්ල හරි දුක්ඛිත ලෙස ජීවිතය ගත කරන්නේ. හරි දුක්ඛිත ලෙස. දැන් මේ කොරෝනා රෝගය හැදුණු නිසා තමයි දැන් අපිට ඒක දැන් දුක තේරලා තියෙන්නේ. නමුත් ඇත්තටම මේක හැදුනත් නැතත් දුකේ පැවැත්මක් තියෙන්නේ. බුදුරජාණන් වදාළේ දුක්ඛමේ උපජ්ජමානා උප්පංජති. යම් තැනක උපන්නාද උපන්නේ දුකයි කියනවා. බුදුරජාණන් වදාළේ ඇස යම් තැනක උපන්නාද දුකයි උපන්නේ කියනවා. කන යම් තැනක උපන්නාද දුකයි උපන්නේ කියනවා. නාසය යම් තැනක උපන්නාද දුකයි උපන්නේ කියනවා. දිව යම් තැනක උපන්නාද දුකයි උපන්නේ කියනවා. ශරීරය යම් තැනක ඉපදුනාද දුක උපන්නා කියනවා. මනස යම් තැනක උපන්නාද දුක උපන්න. ඒතර දුක ඉපදිලා දුකට බැඳිලා දුකින් තොරව ඉන්න බෑ. ඒකේ බුදුරජාණන් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේක තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් ඊළඟට ඒක දේශනා කරන සුතවත් ආර්ය ශ්‍රාවකයා ඉද බික්කවේ සුතව ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකයා. තෙරුවන් සරණ ගියපු කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්ත ශ්‍රාවකයා කොහොමද? සුතව ආර්ය ශ්‍රාවක අරියානන් දස්සාවි. ආර්යයන් හඳුන්වනවා. ආර්යයන් කවුද කියලා ආර්ය උතුමන් ධර්මයේ තේරුම් ගත්ත අය හඳුන ගන්නවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ පුරුදු කරන දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂානන් දස්සාවි. සත්පුරුෂයන් හඳුන්වනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන දක්ෂයි.
ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා ජීවිතේ පුරුදු කරනවා. අන්න එයාගේ ස්වභාවය මොකද්ද? බුදුරජාණන් දේශනා කරන න රූපං අත්තතෝ සම්නුපස්සති. රූපය ආත්මයයි කියලා ගන්න නැහැ කියනවා. රූපය සතර මහා මේ කෙස්ලොම් නියදත් ආදී සතර මහා ධාතු හදක මේ රූපය ආත්මය කියලා සංඥාවෙන් එයා ගන්න නැහැ කියනවා. ඇයි එයා දකිනවා අනිත්‍ය දෙයක් තියෙන්නේ. අනිත්‍ය දෙයක් තියෙන්නේ. වෙනස් වෙන රූපයක් තියෙන්නේ. රූපය ආත්මය කියලා ගන්නෙත් නැහැ. ආත්මයෙන් හැදුණු රූපයක් තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා ගන්නෙත් නැහැ. රූපය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් කියලා අදහස ගන්න නැහැ. කවුද? සෘතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයා දන්නවා රූපය කියන එක අනිත්‍යයි. රූපය කියන එක කැඩී බිඳින්න නැසී වෙනසී යනවා. මොකද රූපය කියන එක කැඩී බිඳින්න නැසී වෙනසී යන්නේ නැත්තම් දුකක් හටගන්නේ නැහැ. රූපය කියන එක කැඩී බිඳින්න නැසී වෙනසී යනනම් අපි යන්නේ නැත්තම් අපි මැරෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා රූපය ආත්මය Tamanට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. අන්න එතකොට එයාගේ ඒ රූපයට බැඳීමක් නැති නිසා රූපය වෙනස් වෙනකොට හිතේ වෙනස් වීමක් හටගන්නේ නැහැ. එතකොට දුකක් හටගන්නේ නැහැ. බිය තැති ගැනීම හටගන්නේ නැහැ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපයත් ආත්මයකට අයිති නැහැ කියලා දන්නවා. වේදනාවත් ආත්මයකට අයිති නැහැ කියලා දන්නවා. සංඥාවත් ආත්මය කියන්නේ මොකද්ද? Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහස. මේ ලෝකේ හැමෝම මේ දෘෂ්ටි හටගෙන තියෙන්නේ ආගම් වශයෙන් බෙදලා තියෙන්නේ, ගෝත්‍ර වශයෙන් බෙදලා තියෙන්නේ, ජාති කුල මල වශයෙන් බෙදලා තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ ආත්මයක් තියෙනවා කියන අදහසත් එක්කයි. ඒ කියන්නේ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහසක් මේ හැමෝගෙම හිතේ තියෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකගේ හැරෙන්න හැමෝගෙම හිතේ තියෙනවා. අන්න ඒකත් එක තමයි මේ ලෝකේ අරුබුද තියෙන්නේ. ලෝකේ අරුබුද තියෙන්නේ. දැන් අපි අහලා තියෙන මේ කොරෝනා රෝගයේත් ලෝකේ ස්වභාවික හටගත් එකක් නෙමෙයි. මේක මේ કૃතිමව හදලා ව්‍යාප්ත කරපු එකක් කියලා. එතකොට එහෙම එකක් කළා නම් එහෙම එකක් කළේ මොකක් නිසාද? අපි ඉන්න ඕනි අනිත් අය ඕනේ නැහැ. අපි දියුණු වෙන්න ඕන කියන අදහසත් එක්කනේ. එතකොට ඒක තියෙන්නේ මොකක් එක්කද? තනිකර අසුතවත් පුතඥන භාවයත් එක්ක තියෙන්නේ. අවබෝධයක් නැතිකමත් එක්ක ආත්ම සංඥාවත් එක්ක තියෙන්නේ. මේ ලෝක රටවල් ගහ ගන්නවා, රටවල් බෙදා ගන්නවා. ඊළඟට පවුලක් ගත්තොත් සහෝදර සහෝදරියෝ අතර සමගියක් නැහැ. මොකද්ද මේ? මේ ඔක්කොම ඉන්නේ ආත්මයයි මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන අදහසත් එක්ක තමයි මේ අරුබුද ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ අදහසත් එක්ක ලෝකෙම විඳවනවා. විඳෝ සැපයක් හොයනවා. විඳෝ සැපෙන් ඉන්න හිතනවා. හැබැයි බැලින්නම් විඳෝන එකමයි කරන්නේ. එහෙනම් හොඳට බලන්න මේවා ඇත්ත ස්වභාවය යථාර්ථය තේරුම් ගන්නකම් අපි කොච්චර සැපෙන් ඉන්න දඟලුවත් ඉන්න බෑ. සැපෙන් ඉන්න කොහොම දඟලුවත් ඉන්න බෑ. ඇයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ ආත්මයක් කියන සංඥාවෙන් හතර ආකාරකින් අරගෙන තියෙන්නේ. ඒ නිසා විඳවනවා. හැබැයි බුදුරජාණන් දේශනා කළා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ ඉගෙනගෙන ශ්‍රුතය ලබාගෙන ඒ ධර්මයේ හැසිරෙන එක්කෙනාට රූපේ ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. අර හතර ආකාරයටම බැඳෙන්නේ නැහැ. වේදනාවේ ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. සංඥාවේ ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. සංස්කාරවල ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. විඥානයේ ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ ආත්මයක් තියෙනවා කියලා බැඳෙන්නේ නැහැ. ඇයි එයා දන්නවා මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා අනිත්‍ය දේවල් කියලා. අන්න එතකොට එයාට රූපේ වෙනස් වෙද්දී, වේදනාව වෙනස් වෙද්දී, සංඥා වෙනස් වෙද්දී, සංස්කාර වෙනස් වෙද්දී, විඥානය වෙනස් වෙද්දී එයාට ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මානසිකව. මානසිකව එයාට බියක් හටගන්නේ නැහැ. තැති ගැනීමක් හටගන්නේ නැහැ. අතේ හිසේ අත් බැඳගෙන මේ ලතෝනි තියන්න ඕනේ නැහැ. ඇයි එයා දන්නවා වෙනස් වෙන දේ වෙනස් වෙනවා. ඒවා Tamanට ඕන විදිහට පවත්වන්න බෑ කියලා දන්නවා. රූපේ පවත්වන්න බෑ. විඳීම පවත්වන්න බෑ. විඳීම් අපි විඳින සැප දුක් උපේක්ෂා කිසිම විඳීමක් පවත්වන්න බෑ. ඊළඟට හඳුනා ගැනීම පවත්වන්න බෑ Tamanට ඕන විදිහට. ඊළඟට සංස්කාර පවත්වන්න බෑ.
විඥානය පවත්වන්න බෑ. මේ ජීවිතේ Tamanට ඕන විදිහට පොඩි මොහොතක්වත් පවත්වන්න බෑ. පොඩි වෙලාවකවත් පවත්වන්න බෑ. ඇයි වෙනස් වෙන නිසා? වෙනස් වෙන හේතුන්ගෙන් හටගත්ත මේ ජීවිතයක් තියෙන්නේ. වෙනස් වෙන ජීවිතයක් වෙනස් වෙන හේතුන්ගෙන් හටගත්ත ජීවිතයක් නොවේ නම් අපි හිතන් ඉන්න ආත්මයක් තියෙනවා නම් කොරෝනා හැදිලා ලක්ෂ 50කට 70ක් මැරෙයිද? කවුරුත් මැරෙන්නේ නැහැ. ඇයි ආත්මයක් තියෙනවා. ආත්මයක් කියන්නේ Tamanට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්න බෑ. ඔබට මතක ඇති කොරෝනා හැදිලා යුරෝපියන් රටවල ආසියාතික රටවල මිනිස්සු මැරුණු හැටි. ඇයි මැරුණේ? ආත්මයක් නැති නිසා Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. එහෙනම් ලෝකේ තියෙන ස්වභාවය තමයි අනිත්‍ය වීම. අනිත්‍ය වීමට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් අදාලා එහෙනම් බැඳුණු කෙනා විඳෝ ඉන්නවා. බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා. නොබැඳුණු කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා බියකින් තැති ගැනීමකින් තොරව ඉන්නවා. බුදුරජාණන්සේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් කුටියක වැඩ ඉන්නකොට සර්පෙක් ඇඟට වැටුණා. විසගෝර සර්පෙක් ඇඟට වැටිලා ඒ ස්වාමීන් වහන්සේට ඒ සර්පය දෂ්ට කළා. දෂ්ට කළාම විසගෝර සර්පෙක් බව මේ ස්වාමීන් වහන්සේ දැනගෙන හරි ලස්සන දෙයක් කිව්වා ස්වාමීන්වහන්සේට කතා කළා. ඔන්න බලන්න මේ ජීවිතේ අනිත්‍යයි කියලා තේරුම් ගත්ත කෙනාගේ ස්වභාවය. මේ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේට කතා කරලා පින්වත් ආයුෂ්මත්වරුනි මේ ශරීරය හිස් මේ දාන්නේ ගොඩක් විසිරලා යනවා වගේ විසිරලා යන්න කලින් මේ ශරීරය ගිහලා පැත්තකින් තියන්න කිව්වා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ දැනගත්ත මේ විසගෝර සර්පය දෂ්ට කිරීම නිසා තමන් වහන්සේගේ ජීවිතය අවසන් වෙනවා කියලා. ලස්සනට ප්‍රකාශ කළා මේ හිස් බෝල් වෙච්ච මේ 10 වගේ ගොඩක් විසිරලා යනවා වගේ දැන් හුලකට තිබ්බම විසිරලා යන්නේ 10 වගේ ටිකක් වී පොතු ටිකක් තිබ්බහම ඒ විදිහට විසිරලා යනවා වගේ මේ ශරීරය විසිරලා යන්න කලින් මේ ශරීරය එළියෙන් ගිහින් තියන්න කිව්වා. අන්න එතකොට ඒ ස්වාමීන් වහන්සේ දැක්කා අවබෝධ කරගෙන හිටියා මේ ජීවිතේ Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. නැසී වෙනසී යන හිස් දෙයක් තියෙන කියලා තේරුම් ගත්ත නිසා තමයි කිව්වේ තමන්ගේ ශරීරය දිහා බැලුවේ කොහොමද? පිට දෙයක් වගේ. එතකොට ඒ ස්වාමීන් කිව්වා මේ ශරීරය මේ විසිරලා යන්නට කලින් එළියෙන් තියන්න කිව්වා. දැන් අපිට සාමාන්‍යයෙන් එහෙම බෑනේ. අපිට ඒ වගේ දෙයක් වුණාම, අපි ලෙඩ වුණාම, මාරාන්තික වුණාම අපි ගොඩාක් එකට බැඳෙනවා. මම මැරෙයිද? මට තව ටික කලක් ජීවත් වෙලා ඉන්න බැරිද කියලා ලুকু බයකින් ඒ බයත් එක්ක ලুকু අසහනයක් විශාල තැති ගැනීමක් ලুকু කම්පනයක් තමයි එන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේට සර්පය දෂ්ට කළාම කිසි අසහනයක් ආවේ නැහැ. ඇයි අවබෝධ කරගෙන තිබුණා මෙතන තියෙන්නේ අනිත්‍ය වෙනස් ස්වභාවයකටපත් වෙන ජීවිතයක්, රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්. ඒතර ඒ ස්වාමීන් වහන්සේක තේරුම් ගත්ත නිසා ඒ ස්වාමීන් සර්පය දෂ්ට කළා කියලා කලබල වුණේ නැහැ. මොකද කිව්වේ? මේ ශරීරය එළියෙන් ගිහින් තියන්න කිව්වා. විසිරලා යන්න කලින්. බාහිර දෙයකට බැලුවේ. ඇයි බැඳීමක් නැහැ. ආත්මීය සංඥාවකින් බැඳීමක් නැහැ. ඒ නිසා කිසි කම්පනයක් නැහැ. දැන් රහතන් වහන්සේලා ඒකනේ කියන්නේ. රහතන් වහන්සේලා උදාන ගාථාවල කියන්නේ කොහොමද? මේ ජීවිතේ මේ මම මරණය එනකම් බලාගෙන ඉන්නේ මේ මාසෙ පඩිය බලාගෙන ඉන්නවා වගේ. ඒක දැන් මාසික වැටුපක් බලාගෙන ඉන්න කෙනෙක් ඉතින් සතුටින් ඉන්නේ ලැබෙනකම්. දැන් මට අසවල් දවසේ මාගේ මාසේ වැඩ කරපු පඩිය හම්බෙනවා. කියලා ඒකට ලොකු සතුටක් තියෙනවා, ලොකු සැලසුම් හදා ගන්නවානේ මේ පඩියෙන් මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. රහතන් වහන්සේලා මරණය ගැන අපේක්ෂාවෙන් හිටියේ කොහොමද? පඩියක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ. ඒ කියන්නේ මරණය කියලා කියන්නේ ඒ කියන්නේ බයක් ඇති ගැනීමක් හටගන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ශ්‍රුතවත් භාවයටපත් වෙලා පුතත්ජන භාවයෙන් නිදහස් වෙලා ආර්ය ධර්මයේ දැකලා ආර්ය ධර්මයට දක්ෂ වෙලා ආර්ය ධර්මයේ හික්මිලා සත්පුරුෂයන් හඳුනගෙන සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා සත්පුරුෂ ධර්මයේ පුරුදු කරලා මේවා අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා තේරුම් අරගෙන වාසය කළ රහතන් වහන්සේලා තේරුම් අරගෙන ඒවට තියෙන බැඳීම දුරු වෙලා වාසය කළා. ඒ නිසා බයක් තැති ගැනීමක් කිසිම විදිහක හටගන්නේ නැහැ රහතුන්ට. රහතුන්ට කිසිම බයක් හටගන්නේ නැහැ. රහතන් වහන්සේට කිසි බයක්. දැන් අපි මරණය කියන වචනේට අපි කොච්චර බයයිද? මරණය කියන වචනේ අපේ ජීවිතේට එනවා කියන දැනගන්න ලැබුණාම අපි කොච්චර තැති ගන්නවාද?
මොකද මේ බැඳීම නිසා. එහෙනම් මේ බැඳිලා තියෙන්නේ මොකේටද? දුකට. දුකට බැඳිලා තියෙනවා Tamanට පවත්වන්න පුළුවන් කියලා. දුක මේක Tamanට පවත්වන්න බැරි බව අවබෝධ කරන්න තියෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්මයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළ අපිට උගන්වන්නේ දුක තේරුම් ගන්න. දුක තේරුම් ගත්තාම දුකට බැඳෙන්නේ නැහැ. දුක තේරුම් අරගෙන දුකට බැඳෙන්නේ නැහැ කියලා කියන්නේ කම්පනයක් නැහැ හිතේ. කම්පනයක් නැහැ, බියක් නැහැ, තැති ගැනීමක් නැහැ. ඒ නිසා අපි මේ බුදුරජාණන්ගේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන අපිට මේ දුක්ෙද්දී අපි ධර්මයේම ජීවිතයට ගලප බලන්න ඕනේ. ධර්මයේම ජීවිතයට ගලප බැලුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ දුක් විඳින ලෝකයේ තුල දුක් නොවිඳ ඉන්න. දුක් විඳින ලෝකයේ තුල දුක් නොවිඳින්නේ මොකක් නිසාද? බැඳීම නිසා හටගන්නේ බයක් නම්, බැඳීම නිසා හටගන්නේ තැති ගැනීමක් නම්, බැඳීම නිසා හටගන්නේ ශෝකයක් නම්, ඒ බැඳීම හිතක නැත්තම් ශෝකයක් හටගන්නේ නැහැ. බියක් හටගන්නේ නැහැ, තැති ගැනීමක් හටගන්නේ නැහැ. හරි ලස්සනයි බුදුරජාණන් ධර්මය. මේ ධර්මය ප්‍රණීත මීවදයක් වගේ. එක තැනක වදාලා මහණෙනි මේ ධර්මයේ ප්‍රණීත මීවදයක් වගේ. මහණෙනි ප්‍රණීත මීවදයක් කොයි පැත්තෙන් කොයි විදියට මේ රස බැලුවත් මියුරු රසයක්මයි කියන දැනෙන්නේ. ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මයෙන් දුක නැති කරනවා කියනවා. දුක සංසිඳවනවා කියනවා. ඒතර මේ ධර්මයේ හයිට පුරුදු කළොත් එයාට ඕන දුකක් දරා ගන්න පුළුවන්. ඕන දුකකට මුහුණ දෙන්න පුළුවන්. ඇයි එයා අනිත්‍ය දේවල් කියලා මේව දන්න නිසා. ආත්මයකට අයිති නෑ කියලා දන්න නිසා, අනාත්මයි කියලා දන්න නිසා එයාට පුළුවන් මේක දරා ගන්න. ඒ නිසා පින්වතුනි අපිට ලැබුණ දුර්ලභම දේ තමයි දැන් අපි දන්නේ අපේ මේ ජීවිතේ, ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ මේ පැතිරලා යන කොරෝනා රෝගයෙන්ම අවසන් වේවිද? කොයි වෙලාවෙ ඒක සිදු වෙයිද? එහෙම නැත්නම් වෙන ආබාධයක් හටගෙන අපේ ජීවිතේ නැති වෙයිද? අපි කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. අපිට පේන මලගෙවල් තියෙනවා. ඉතින් අපි මලගෙවල් වලට යනවා. ඒවට උදව් උපදව් කරනවා. ඉතින් නමුත් අපිට ඒ වෙලාවට යනවා අපි මැරෙයි කියලා අදහසක්. නමුත් මේ ලෝකේ අපිට පේන දේවල්, ඇහෙන දේවල් එක්ක අපි එකතු වෙලා ඉන්නකොට අපිට ඒක ආයෙත් අමතක වෙනවා. අමතක වෙලා අපි මැරෙනවා කියන එක නැති වෙලා යනවා. ආයිමල් මේ ලෝකෙ දුකට බැඳෙනවා. මේ ලෝකෙ දුකට බැඳෙනවා. ඒ කියන්නේ ඒකට වෙන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරගන්නට අපේ හිත පුරුදු වෙලා නැති නිසා. ධර්මයේ තුල අභාවිත සිතක් තිබීමත්, කයක් තිබීමත් තමයි මේකට හේතුව. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගත්තොත් අන්න අපිට හැමතිස්සෙම අපිට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකයේ මේ දුකට බැඳෙන එකෙන් නිදහස් වෙන්න. දුකට බැඳෙන එකෙන් නිදහස් වෙන්න. දුකට මේ බැඳලා තියෙන්නේ. සසරේ බැඳුනේත් අපි දුකට. අපිට ආයෙම බැඳෙන්න තියෙන්නේ දුකටමයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් දුක ගැන තමයි කිව්වේ. දුක. ඔබ මේ සසරේ යනකම් විඳින දුක. ඊළඟට වදාළ මේ දුක විඳින්නේ බැඳීම නිසා, ආසාව නිසා. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ දුකෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැහැදිලිව පෙන්වා දුන්නා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන කාලේ අපි මේ ප්‍රශ්න මැද්දේ, පීඩා මැද්දේ මේ ධර්මයේ හිතට පුරුදු කරන්න ඕනේ. මොකද හේතුව අපි දැන් දුකෙන් නිදහස් වෙන්න හිතන ක්‍රමෙන් අපිට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. මොකද අපි හිතන් ඉන්නේ අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් සල්ලි තිබ්බොත්. ඊළඟට මේ ධන දාහන තිබ්බොත්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන මේවා තිබ්බොත්නේ. නමුත් මේකෙන් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. తాවකාලික සැපයක් තියෙනවා. తాවකාලික සැපයක් තියෙනවා. හැබැයි දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ගොඩාක් අපි කෙරෙහි මහා අනුකම්පාවක් තිබ්බා. මේ මහා අනුකම්පාවක් තිබෙච්ච නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න සාරා අසංකේය කල්පලක්ෂ 4කුත් කල්පලක්ෂය පාරමිතා පුරලා තියෙනවා. අසංකේය කල්පලක්ෂ 4ක්. අසංකේය කල්පයක් කියලා කියන්නේ ගණන් කරන්න බෑ. අසංකේය කල්පලක්ෂයක්. අසංකේය කල්පලක්ෂ 4කුත් කල්පලක්ෂයක්.
පාරමිතා පුරලා තමයි මේ අපිට මේ ආයයම දුක් විඳින්නේ ඇයි කියන කාරණා විස්තර කළේ. අපිට වටිනාකමක් තේරුන්නේ නැති වුණාට. ඒ නිසා පින්වතුනි මේ අපි මේ ජීවිතය තුළ අපිට ලැබුණු වටිනාම දේවල් අතර වටිනාම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැත්තම් අපේ ජීවිතේට මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඇයි ඒ? ඇයි බුදුරජාණන් දේශනා කළානේ මේ අසුතවත් පුතත්ජන කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ කෙනා මනුස්ස ලෝකෙන් චුත වෙලා සතර පාය උපදින්න කියලා. ඒක සතර පාය උපදින ජීවිතයක් තියෙන අපිට මේ මනුස්ස ජීවිතේ පොඩි අවුරුදු 50කට 40කට 60කට වගේ පොඩි කාලයකට අපි සැප විඳින්න දඟලනකොට අපිට කොච්චර පව් රැස් වෙනවද? ගොඩාක් අයගේ ජීවිතේ අවුරුදු 50කට ගත කළ ඉවර වෙද්දි ගොඩාක් පව් රැස් වෙලා. ගොඩාක් අකුසල රැස් කරගෙන ඊට පස්සේ මරණයෙන් පස්සේ අපායෙ ගිහිල්ලා එයා දුක් විඳිනවා. තැවි ඉන්නවා. ඊට පස්සේ ආයෙ බුද්ධ ශාසනයකුත් හම්බෙලා සත්පුරුෂය අසුරටත් හම්බෙලා මනුෂ්‍ය ජීවිතෙත් හම්බෙලා මෙයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව අහිමි වුණා. සතර පායෙ ගිහින් තැවෙනවා. ඒ නිසා පින්වතුනි ටිකක් හොඳට නුවණ පාවිච්චි කරන්න. අපිට මොන දේ තිබ්බත් මේව දාලා යන්න වෙනවා. ඔබට පේන්නේ නැති මේ ලෝකේ මිනිසුන්ට වෙච්ච දේ මිනිස්සු ලෙඩ වෙලා මැරිලා ගිය හැටි තාම ඉවර නෑනේ. මිනිස්සු විඳවන විඳවිල්ල. ඒ නිසා අපි මේව තේරුම් අරගෙන අපි මේ බුදුරජාණන්ගේ ධර්මයට ලං වෙන්න ඕනේ. බුදුරජාණන්ගේ ධර්මයට ලං වෙලා මේ බුදුරජාණන්ගේ ධර්මයේ තුලින් පිහිටක් ඇති කරගන්න අපි කැප වෙන්න ඕනේ. මොකද අපි තනියෙන් මේ ගමන යන්නේ. දැන් අපි එකට හිටියා කියලා අපි තනියෙන් යන්න ඕනේ. තනියෙන් යන්නේ තමා විසින් රැස් කරපු දේත් අරගෙනයි. ඒ නිසා පින්වතුනි මේ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනය දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ පිහිටක් ලබා ගැනීම පිණිස කැප වෙන්න. සත්පුරුෂයන්ට ලං වෙන්න. අසත්පුරුෂයන් බැහැර කරන්න. සත්පුරුෂයන් ලං වෙලා මේ ධර්මයේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ධර්මයේ පුරුදු කරන්න. මේ ප්‍රශ්න ගැටලු පීඩා මැද්දේ මේක පුරුදු කරන්න ඕනේ. ප්‍රශ්න ගැටලු විතරක්ම විසඳ ගන්න මහන්සි වුණොත් ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඔය ක්‍රමයට. ඔය ප්‍රශ්න ගැටලු සියල්ල ඉවර වෙන්නේ මේ ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ ක්‍රමයට. ඒ නිසා ඒ සදා මහන්සි වෙන්න. ඒ සදා මහන්සි වෙලා කැප වෙන්න. ඒ නිසා දැන් අපි ඉගෙන ගත්ත මේ සූත්‍රේ සංයුත්ත නිකායේ උපාදාන පරිතස්සනා සූත්‍රය. ඔබට පුළුවන් සංයුත්ත නිකායේ පොත් වාසිය අරගෙන මේ සූත්‍රය තව විස්තරාත්මකව හිමිහිට ඉවසීමෙන් බලන්න. ඒ කියන්නේ බැඳීම නිසා දුක හට ගන්න ආකාරය. මේක ලස්සනයි. රූපයට බැඳීම නිසා දුක හට ගන්නවා. වේදනාවට බැඳීම නිසා දුක හට ගන්නවා. සංඥාවට බැඳීම නිසා දුක හට ගන්නවා. සංස්කාර වලට බැඳීම නිසා දුක හට ගන්නවා. විඤ්ඤාණයට බැඳීම නිසා දුක හට ගන්නවා. ඊට පස්සේ තෙරුවන් සරණ ගිහිලා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච කෙනා රූපයට බැඳෙන්නේ නැහැ. වේදනාවට බැඳෙන්නේ නැහැ. සංඥාවට බැඳෙන්නේ නැහැ. සංස්කාර වලට බැඳෙන්නේ නැහැ. විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් හරිය ලස්සන සූත්‍රයක්. බැඳී ගිහිල්ලා කම්පා වීම. මෙහි තේරුම. බැඳී ගිහිල්ලා දුකටපත් වීම. එහෙනම් ඒතකොට තේරෙනවා යමකට බැඳුනාද දුකට බැඳුනේ. යමකට බැඳුනාද බැඳුනොත් හටගන්නේ බිය කම්පාව. ඒ නිසා මේ බිය කම්පාව දුක සියල්ල දුරු කරන ධර්මයේ තමයි බුදුරජාණන් දේශනා කළේ. සතිපට්ඨාන දේශනා කළේ නේද? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය. ඒකායන මාර්ගයක් තියෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. ඒකායන මාර්ගයක් තියෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයන්ට කෙලෙස් වලින් පිරිසිදු වෙන්න පුළුවන්. සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය. සියලුම ශෝකයන් ඉක්මවා යන්න පුළුවන්. එතකොට මේ ඒකායන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. සියලු දුක් ඉක්මවා යන්න පුළුවන්. කෙලෙස් වලින් පිරිසුදු වෙන්න පුළුවන්. සියලු දුක් නසන්න පුළුවන්. එකම මඟ බුදු මඟයි. බුදුරජාණන් වදාළ දහම් මඟයි. බුදුරජාණන් පෙන්වා දුන්නු ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි මේ දුක සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ දුක් දුම්නස් විඳින අතරේ සත්පුරුෂයන්ට ලං වෙලා මේ ධර්මය අපි හැමෝම උවමනාවෙන් පුරුදු කරමු. මේ ධර්මයෙන් මෙනෙහි කරමු. මෙනෙහි කර කර මේ බුද්ධ ශාසනය පිහිට ලබන්නට අපි හැමෝම උත්සාහවත් වෙමු, කැප වෙමු. ඉතින් අපි හැම දිනාටම මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පුරුදු කරන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු.
මේ ධර්ම දේශනාවේ අද දින සම්පසාදනී නමින් විකාශනය වෙන මේ උතුම් ධර්ම දේශනාවේ අනුග්‍රහක දායකත්වයේ දරන්නේ නුවරඑළිය ගැමුණු මාවතේ පදිංචි 2/97 නිවසේ පදිංචි ජන්මදිනයේ යෙදුන ඉන්ද්‍රජිත් අනුරුද්ධ පුතණුවන්ට සිත්පැතීම පිණිස පින්බර මෑණියන් නදීසානි මහත්මිය හර්ෂණී මහත්මිය මේදානි යන සහෝදරියන් ඇතුළු මව්පියන් ඒ මහත්මයාට පින් අනුමෝදන් කිරීම තමයි තියෙන්නේ මේ ධර්ම දානමය වශයෙන් ධර්ම කතාවෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ ජන්මදිනයේ යෙදුණු ඉන්ද්‍රජිත් අනුරුද්ධ පුතණුවන්ට නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට මේ පින හේතු වේවා සුවසේ ධර්මයේ හැසිරීමට වාසනාව ලැබේවා ඒ උපන් දිනයේ යෙදුණු ඉන්ද්‍රජිත් අනුරුද්ධ පුතණුවන්ට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව මේ ධර්ම දානමය රැස් කළ පිණේ අනුහස ලැබී ඒ පුතණුවන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ පුතණුවන්ගේ දැහැමි කටයුතු සාර්ථක වේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා ගෞතම බුදුසසුනේ සුවසේම ධර්මයේ හැසිරෙන්නට පින්වත් ඉන්ද්‍රජිත් අනුරුද්ධ පුතණුවන් වාසනාව ලබත්වා සාදු 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 සියලුම දෙවිවරු මේ පින අනුමෝදන් වෙත්වා ධර්ම දානමය පින අනුමෝදන් වන දෙවිවරු සැපයෙන් සැපයටපත් වෙත්වා සාදු 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 කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා භාවනා ආසපුවාසී සියලු සංඝ රත්නයට ලෝකවාසී සියලු සංඝ රත්නයට ගෞතම සසුනේ පිළිවෙත් පුරන අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සුවසේම ධර්මයේ හැසිරෙත්වා සාදු 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 ධර්ම දාන දායකත්වයෙන් දරන පින්වතුන්ගේ පුණ්‍ය අනුමෝදනාව කිරිබත් කුඹුර පිලපිටිය අංක 25A නිවසේ විසූ 2021 මාර්තු මාස 4 වන දින මිය පරලෝකීය ලලිත් දිසානායක අයියාට පින් දෙනවා. ඒ මහත්මයාට පින් අනුමෝදන් වෙත්වා ඒ පින්වත් සියලු දෙනා නමින් මිය ගිය සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් වෙත්වා. මාර්තු මාස 4 වන දින 2021 මිය ගිය ලලිත් දිසානායක මහත්මයා ඇතුළු මේ පින්වත් සියලු දෙනා නමින් මියගිය ඥාතීන් මේ ධර්ම දානමේ පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටපත් වේවා ගෞතම බුදු සසුනේ පිහිට ලබත්වා සාදු 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 ඒ වගේම මුණුපුර මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න පින් දෙනවා ඒ මුණුපුර මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න මේ පින් හේතු වේවා කලණ මිතුර ඇසුර ලැබේවා ඒ සියලු දරුවන්ගේ සියලු දැහැමි කටයුතු දියුණු වේවා සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් වෙත්වා බෑනාවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයට පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා ඩී.එම්. විමලාවති මහත්මියට ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මේ පින උපකාර වෙත්වා දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා නුවරඑළිය ගැමුණු මාවතේ 2/97 නිවසේ පදිංචි ඒ ජන්මදිනයේ යෙදුණු ඉන්ද්‍රජිත් මහත්මයාගේ මෑණියන්ට පියාණන්ට සහෝදරියන්ට පින් අනුමෝදන් වෙත්වා මේ ධර්ම ශ්‍රවණය කළ ඔබට පින් අනුමෝදන් වෙත්වා හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැපයටපත් වේවා මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්මය අවබෝධ වෙත්වා සාදු 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 කොරෝනා රෝගයෙන් රෝගාතුර වී සිටින සෑම දෙනා සුවපත් වේවා සැපවත් වේවා ඔබ අප සෑම දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වෙත්වා සාදු 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 හැම දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න